ගුරුගෙදර පාඩම් කියල දෙන රේඩියෝ සාත්තරේ. අද ප්‍රවීණ දේශක චතුරංග අමරසූරිය සමග අපි ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය ඉගෙන ගනිමු. සුබ උදෑසනක් හැමෝටම. ආයුබෝවන් දරුවනේ. ඔබ මේ එකතු වෙන්නේ සිත FM ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහනේ ව්‍යාපාර සහ ගිණුම් කරන අධ්‍යයනයේ විෂයත් සමග. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්න බලාපොරොත්තු වෙන අපගේ ආදරණීය දරුදැරියන්ට ඔවුන්ගේ කොමර්ස් පේපර් එක තුල ඒ සාමාර්ථයක් ලබා ගැනීම වෙනුවෙන් ගුවන් විදුලි මාධ්‍යයක් තුල අපි ගන්නා උත්සාහයක තවත් එක් දවසක් තමයි මේ ආරම්භ වෙන්නේ. මීට කලින් මම ඔයත් එක්ක සති කිහිපයක් හමු වෙලා 10 ශ්‍රේණිය ව්‍යාපාරාධ්‍යනය, 11 ශ්‍රේණිය ව්‍යාපාරාධ්‍යනය පළවෙනි පාඩම, ඊට පස්සේ 10 ශ්‍රේණිය ගිණුම්කරණය ප්‍රධාන මූලික පාඩම් ටික, පසුගිය සතිය ඔබට මතක ඇති 10 ශ්‍රේණිය මූලික සටහන් පොත්, අපේ O level පේපර් එකත් එක්ක සම්බන්ධ වෙච්ච විදිය, ඔබේ 10 ශ්‍රේණි 11 ශ්‍රේණි පෙළපොත් සහ ආසන්න වසර 4ක පසුගිය ප්‍රශ්නපත්‍ර අත්දැකීමක් මගින් අපි ඔබට ලබා දුන්න ආකාරය මම හිතන්නේ ඔබටත් මතක ඇති. ඉතින් අද මම මේ වටිනා කාලය වෙන් කරනවා 11 ශ්‍රේණිය ගිණුම් කරන අධ්‍යයනය තුල වඩාත් වැදගත්ම පාඩමක් වන O level ප්‍රශ්නපත්‍රය තුල ඔබගේ කොමර්ස් ඒ සාමාර්ථය තීරණය කරන ගිණුම්කරණයේ සුවිශේෂී පාඩම් දෙකක් ඔබගේ O level ප්‍රශ්න පත්‍රයට සම්බන්ධ වන ආකාරය සාකච්ඡා කිරීමටයි මම මේ ලෑස්ති වෙන්නේ. මම ඉතින් ඒකට තෝරගත්තේ O level පේපර් එකේ ලකුණු වැඩිම ලැබෙන මූල්‍ය ප්‍රකාශන කියන පාඩම. මේ පාඩමත් එක්ක ඔබ 11 ශ්‍රේණිය පෙළ පොතේ ගැලපුම් සටහන් සහිත මූල්‍ය ප්‍රකාශන කියන පාඩමත් සම්බන්ධ වෙනවා. මේ පාඩමෙන් ලකුණු කීයක් O level ප්‍රශ්න පත්‍රය අපිට ලැබෙනවද? මම අර කලින් කිව්වා වගේ ඔබේ කොමර්ස් A එක තීරණය කරන පාඩම තමයි මේ පාඩම. ඔබ ලබා ගන්න කොමර්ස් A එකක්ද, කොමර්ස් B එකක්ද, කොමර්ස් C එකක්ද කියලා තීරණය කරන ප්‍රධානම පාඩම මූල්‍ය ප්‍රකාශන පාඩම. මම දැක්ක පසුගිය සෑම O level ප්‍රශ්න පත්‍රයක් තුලම MCQ පේපර් එකේ ලකුණු 40න් accounting ලකුණු 24ක් වෙනකොට ඒ ලකුණු 24න් හරියටම ලකුණු 8ක්, ඒ කියන්නේ ප්‍රශ්න 8ක් ඇවිල්ලා තියෙන්නේ 11 ශ්‍රේණිය මූල්‍ය ප්‍රකාශන කියන පාඩමේ. ප්‍රශ්න අංක වශයෙන් මට කියන්න පුළුවන් ප්‍රශ්න අංක 33, 34, 35, 36, 37, 38, 39 සහ 40. ඔබත් 33 සිට ගණන් කරලා බලන්න 40ට හරියටම ප්‍රශ්න 8ක් මේ පාඩමෙන් MCQ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා පසුගිය වසර 4 තුල නව නිර්දේශිත කොමර්ස් O level පේපර් එක තුල. ඉතින් එතන ලකුණු සංඛ්‍යාව 8යි. ඒ වගේම ඉතාම සූක්ෂමව අධ්‍යයනය කරලා බැලුවොත් අපේ සෙකන්ඩ් පේපර් එකේ පළමු ප්‍රශ්නය අනිවාර්ය ප්‍රශ්නයක්, කේස් ස්ටඩි එකක්. මේක තුල ලකුණු 20ක් ලැබෙන ප්‍රශ්නයක්. මේ ලකුණු 20න් ලකුණු 12ක් ලැබෙන්නේ accounting කියලා අපි දන්නවා. මේ ලකුණු 12න් ආසන්න වශයෙන් ලකුණු 4ක් මූල්‍ය ප්‍රකාශන පාඩමෙන් ඔබේ O level ප්‍රශ්න පත්‍රය තුල ලකුණු එන්න ඉඩ තියෙනවා. පසුගිය අත්දැකීම් මත අපි මේ කියන්නේ. ඒ වගේම මූල්‍ය ප්‍රකාශන කියන මේ වැදගත් පාඩම මගින් ඔබේ O level ප්‍රශ්න පත්‍රයේ ගිණුම් කරන අධ්‍යයනයේ කොටස තුල ප්‍රශ්නාංක 7 ලකුණු 12ක ප්‍රශ්නයක්. මේ ලකුණු 12න් දරුවනේ ලකුණු 8ක ගාණක් මූල්‍ය ප්‍රකාශන පාඩමින් එනවා විතරක් නෙමේ, ලකුණු 12 තුල ලකුණු 8ක් ගාණ වෙනකොට තව ලකුණු 2ක් මේ මූල්‍ය ප්‍රකාශන පාඩමින් යම් යම් නිර්වචන, යම් යම් හරබැර සටහන්, යම් යම් කරුණු පසුගිය O level අධ්‍යක්ීම අනුව අහලා තියෙන නිසා අපේ O level පේපර් එකෙත් ප්‍රශ්නාංක 7 ලකුණු 12න් ලකුණු 10ක් මේ පාඩමෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙනම් ඔබට පේනවා, ඔබට තේරෙනවා පසුගිය වසර කිහිපයක O level ප්‍රශ්න පත්‍රය අධ්‍යයනය කරලා බලද්දී MCQ ලකුණු 8ක්, කේස් ස්ටඩි එකේ ලකුණු 4ක්, ගිණුම්කරණය කොටස තුල තවත් ලකුණු 10ක්. ඒ අනුව ලකුණු 8 එකතු කිරීම, 4 එකතු කිරීම ලකුණු 10. කීයද? 8යි 4යි 12යි, 12යි 10යි 22යි. ලකුණු 22ක් මූල්‍ය ප්‍රකාශන කියන පාඩමෙන් අපේ O level ප්‍රශ්න පත්‍රය තුල ලකුණු ඇවිල්ලා තියෙනවා. සහ එම අත්දැකීම අනුව අපිට කියන්න පුළුවන් ඔබෙනුත් එවැනි ලකුණු සංඛ්‍යාවක් වෙනුවෙන් ප්‍රශ්න ලැබීමට නියමිතයි කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. ඉතින් ලකුණු 22ක් වගේ ලොකු ලකුණු සංඛ්‍යාවක් ලැබෙන පාඩමක් මෙවැනි කෙටි කාල සීමාවක් තුල මෙවැනි මාධ්‍යකින් ලබා දීම අතිශය අපහසුයි. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා 11 ශ්‍රේණිය පෙළ පොත ඔබ ළඟට ගන්න.
පසුගිය වසර කිහිපයක ඕලෙවල් ප්‍රශ්නපත්‍ර ඔබ ගාව තියාගන්න. එතකොට මට පුළුවන් ඔබට කියලා දෙන්න මෙච්චර ලොකු පාඩමක ලකුණු 22 ඔබ ලබා ගන්න මොනවද කළ යුත්තේ. ඒ වගේම මේ ප්‍රශ්න අධ්‍යයනය කරද්දී පසුගිය ඕලෙවල් පේපර්ස් වල අත්දැකීම සමග අධ්‍යයනය කරලා බලනකොට අපිට පේනවා මේ ප්‍රශ්න සියල්ලම එකිනෙකට සම්බන්ධයි, හරිම සමානයි. ඒ නිසා අන්නේ සමානත්වය, අන්නේ සම්බන්ධතාවය ලැබෙන ලකුණුත් එක්ක මම අද ඔයාලට කියලා දෙනවා. මේ පාඩම දන්නේම නැති අයට, මේ පාඩම බාගෙට දන්න අයට, මේ පාඩම හොඳටම පුළුවන් වුණත් ඕලෙවල් මාකින් එකක ලකුණු ලැබෙන විදිහ ගැන ලොකු අවබෝධයක් නැති අයට සහ මේ පාඩම සම්බන්ධයෙන් උපරිම හොඳ අවබෝධයක් තියෙන හැමෝටම මේ ගත කරන කාල සීමාව වඩා ඵලදායී වෙයි අපි මේ ගන්න උත්සාහයත් සමග. එසේනම් මම කලින් කිව්වා වගේ අද අපි සම්බන්ධ වෙලා ඉන්නේ සිත FM ගුරු ගෙදර වැඩසටහනේ මෙවර ඕලෙවල් කොමර්ස් ප්‍රශ්න පත්‍රය ලියන දරුවොත් එක්ක ඔවුන් හැමෝම කැමති කොමර්ස් ඒ සාමාර්ථයක් අරගන්න. ඉතින් එතනදී ඒක හිමි කරන්නේ හෝ අහිමි කරන්නේ මෙන්න මේ 11 ශ්‍රේණියේ මූල්‍ය ප්‍රකාශන පාඩම. ඒ පාඩමේ අහන ප්‍රධාන ප්‍රශ්න ටිකයි ලකුණු ලැබෙන විදිහයි අපි තව සාකච්ඡා කරමු මේ විරාමයෙන් පසුව. ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ. අද ප්‍රවීණ දේශක චතුරංග අමරසූරිය සමග අපි ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය ඉගෙන ගනිමු. හොඳයි, අපි නැවතත් සම්බන්ධ වෙන්නේ සිත FM ගුරුගෙදර වැඩසටහනත් එක්ක. අද අපි කතා කරමින් ඉන්නේ මෙවර ඕලෙවල් කොමර්ස් ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමට සිටින දරුවන් සමග ඔවුන්ට ලකුණු වැඩිම සංඛ්‍යාවක් ලැබෙන, ලකුණු 22ක් ලැබෙන 11 ශ්‍රේණිය මූල්‍ය ප්‍රකාශන සහ ගැලපුම් සටහන් කියන පාඩම් දෙක. මේක පාඩම් දෙකක් වුණාට ඕලෙවල් පේපර් එක තුල මේක තනි පාඩමක් වශයෙන් තමයි ප්‍රශ්න අහන්නේ. මම අද වැඩසටහන පටන් ගද්දී මේකේ ලකුණු ලැබෙන ආකාරය, මේකේ වැදගත්කම, කොමර්ස් එකක් ගන්න මේ පාඩම අනිවාර්යයෙන්ම පුළුවන් විය යුතු බව ඔබට ප්‍රකාශ කළා. මූල්‍ය ප්‍රකාශන දෙක අපේ සිලබස් එකේ සාකච්ඡා කරනවා. එකක් තමයි ව්‍යාපාරේ මෙහෙයුම් ප්‍රතිඵලය හොයන්න උදව් කරන ලාභ හෝ අලාභ ප්‍රකාශනය. ඒ වචන ඛණ්ඩයම බලන්න. ලාභ හෝ අලාභ ප්‍රකාශනය. එතකොට ඒකෙන් හොයන්නේ මොකද්ද? ව්‍යාපාරේ ලාභය හෝ අලාභය. අනිත් මූල්‍ය ප්‍රකාශනය තමයි ව්‍යාපාරේ වත්කම්, හිමිකම්, වගකීම් කියන විචල්යන් තුන පෙන්වන්න පාවිච්චි කරන ව්‍යාපාරේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ලාභ හෝ අලාභ ප්‍රකාශනයෙන් පෙන්වන්නේ ව්‍යාපාරේ මෙහෙයුම් ප්‍රතිඵලය වෙනකොට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙන් පෙන්වන්නේ ව්‍යාපාරේ තත්ත්වය. ඒ කියන්නේ ව්‍යාපාරේ වත්කම් කොච්චරක් තියෙනවද? ඒ වත්කම් වලින් අයිතිකරුවන්ට කීයක් අයිතිද? ඒ වගේම බාහිර ණය කොච්චරක් තව ගෙවන්න තියෙනවද? ඒ ආදී වශයෙන් ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන දෙකක් තමයි මේ පාඩමේ සාකච්ඡා වෙන්නේ. මම මේ කෙටි කාලයේ පාවිච්චි කරනවා මේ මූල්‍ය ප්‍රකාශන දෙක ගැන චූටි හැඳින්වීමක් කරන්න ආකෘතිය සමග. මම මුලින්ම තෝරගන්නවා ලාභ හෝ අලාභ ප්‍රකාශනය. ව්‍යාපාරික ලාභය හොයන්න ගියාම දරුවනේ මේ ලාභය තියෙනවා ආකාර දෙකක්. එකක් තමයි දල ලාභය, අනික තමයි ශුද්ධ ලාභය. දල ලාභය සහ ශුද්ධ ලාභය. ඔබ 10 ශ්‍රේණියේ ගිණුම් කරන සමීකරණ ඉගෙන ගන්නකොට ඉගෙන ගත්තා ගනුදෙනුවක බලපෑම. 25000ට මිලදී ගත්ත තොගයක් 35000ට විකුණුවා. කීයක් ලාභයිද? 25000ක තොගේ 35000ට විකුණුවාම ලාභය 10000යි. ඔන්න ඔය 10000ට තමයි කියන්නේ දල ලාභය කියලා. එතකොට ශුද්ධ ලාභය කියන්නේ මොකද්ද? දැන් ව්‍යාපාරේ 25000ට ගත්ත බාණ්ඩ 35000ට විකුණුවානේ. තොග විකිණීමේ ලාභය තමයි 10000. දල ලාභය කිව්වේ ඔන්න ඕකට. හැබැයි මේ ව්‍යාපාරේ මේ තොගේ විකුණනකොට සේවකයෝ පාවිච්චි කළා, වැටුප් ගෙව්වා, විදුලි වියදම් දැරුවා, කඩකුලී දැරුවා, වෙනත් ආදායම් මේ අතර ලැබුණා. ඒ නිසා ශුද්ධ ලාභය කියන්නේ ව්‍යාපාරේ අවසාන අන්තිම ලාභය. ඒ කියන්නේ මේ ව්‍යාපාරේ දල ලාභය 10000යි කියලා අපි කිව්වනේ. මේ 10000 උපයන්න හිතන්න මොවුන් තව 7000ක් වියදම් කළා කියලා. ඒ අනුව අපිට කියන්න පුළුවන් 10000න් 7000ක් අඩු වුණාම මොවුන්ගේ අවසාන ලාභය හෙවත් ශුද්ධ ලාභය රුපියල් 3000යි කියන එක. මේක හරි ප්‍රායෝගිකයි. මෙන්න මේක පෙන්වන්න තමයි ව්‍යාපාරයක් හදන්නේ ලාභ හෝ අලාභ ප්‍රකාශනය. ඒ නිසා ලාභ හෝ අලාභ ප්‍රකාශනයක් ඔබේ 11 ශ්‍රේණිය පෙළපොත බලන්න පුළුවන් නම් අපේ දරුවන්ට ඔබේ 11 ශ්‍රේණිය පෙළපොතේ පිටු අංක 54 තියෙනවා ලාභ හෝ අලාභ ප්‍රකාශනයක සම්පූර්ණ ආකෘතිය අපේ සිලබස් එකේ මට්ටමින්. විකුණුම් ආදායමෙන් පටන් ගන්නවා අඩු කළා විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැයට සම්බන්ධ වන විචල්යන් 5යි අපේ සිලබස් එකේ තියෙන්නේ.
කරන්නේ. ඔබේ අතේ තියෙනවනේ ඇඟිලි 5ක්. ඔබේ අතේ ඇඟිලි 5 ඔබ ගාවට දැන් අරගෙන මුලින්ම තියෙන මහපට ඇඟිල්ල මම ඒක නම් කරනවා ආරම්භක තොගය වශයෙන්. ඒ නිසා විකුණුම් පිරිවැයක් ආරම්භ වෙන්නේ ආරම්භක තොගයෙන්. ඊට පස්සේ ඔබේ අතේ තියෙන චූටිම ඇඟිල්ල සුළඟිල්ල මම එයාව නම් කරනවා අවසාන තොගය වශයෙන්. ඔය මහපට ඇඟිල්ලයි සුළඟිල්ලයි අතර තව තියෙනවනේ ඇඟිලි 3ක්. මම ඒ 3 දෙනාව නම් කරනවා පිළිවෙලින් ගැනුම්, ගෙනීමේ කුලී සහ පැටවුම් කුලී වශයෙන්. මම මේ කියපු දේ ඔබට අවශ්‍ය නම් කරලා බලන්න පුළුවන්. මහපට ඇඟිල්ල මම නම් කළා ආරම්භක තොගය. ඊට පස්සේ ඇඟිල්ලට මම කියනවා ගැනුම්. ඊට පස්සේ මැද ඇඟිල්ලට මම කියනවා පැටවුම් කුලී. ඊට පස්සේ ඇඟිල්ලට මම කියනවා ගෙනීමේ කුලි. ඔන්න ඔය 4 එකට එකතු කරන්න. ආරම්භක තොගයට ගත්තා, පැටෙව්වා, ගෙනාවා එකතු කරන්න. ලැබෙනවන එකතුවක්. ඔන්න ඔය එකතුවෙන් අර සුළඟිල්ල මම නම් කළේ අවසාන තොගය කියලානේ. අන්න යාව අඩු කරන්න. එතකොට ලැබෙනවා ඔබට විකුණුම් පිරිවැය. ඔබට එහෙම කිව්වට තේරෙන්නේ නැහනේ. ඔබ 11 ශ්‍රේණිය ඔබේ පෙළ පොතේ පිටු අංක 49ට ගිහිල්ලා බැලුවොත් එතන තියෙනවා පුංචි උදාහරණ ගාන. ආරම්භක තොගේ 15000යි, ගැනුම් 75000යි, පැටවුම් කුලි 8500යි, ගෙනීමේ කුලි 9500යි. ඒ අනුව අපි මේ එකතුවට කියනවා විකිණීමට තිබූ තොගය. හෙවත් විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය. ඔය 15000, 75000, 8500, 9500 එකතු කරාම ලැබෙනවා 108000ක්. 11 ශ්‍රේණිය පෙළපොත පිටු අංක 49. 108000ක තොගයක් විකිණීමට තිබ්බා. 20000ක තොග ඉතුරු වෙලා. අන්න ඒක තමයි මම නම් කළේ සුළඟිල්ල වශයෙන් අවසාන නිමිතොගේ අතේ ඇඟිලි 5 විකුණුම් පිරිවැයට සම්බන්ධ වෙච්ච විදිය මම ඔයාට පෙන්නුවේ. ඒ අනුව 108000ක් විකිණීමට තිබ්බා. 20000ක් ඉතුරු වෙලා. කීයක් ඉතුරුද? 20000ක් ඉතුරු වෙලා. එහෙමනම් 108000ක් විකිණීමට තියලා 20000ක් ඉතුරු වෙච්ච නිසා අපි කියනවා විකුණපු තොගේ පිරිවැය 88000යි කියලා. ටිකක් ලොකු සංකල්පයක් කතා කළේ. හැබැයි ඉතින් විකුණුම් පිරිවැය සම්බන්ධයෙන් O level paper එකේ හැමදාම ප්‍රශ්න අහලා ලකුණු ගොඩක් දීපු කොටසක්. ලාභ වලා ප්‍රකාශනයේ මම මෙහෙම ඉවර කරන්නම්. දලලාභයක් ආවහම මේකට වෙනත් ආදායම් එකතු කරන්න. ලැබූ පොලි, ලද වට්ටම්, කඩකුලී ආදායම්, කොමිස් ආදායම් වගේ වෙනත් ආදායම් එකතු කළා ඔබට පුළුවන් ආකෘතිය තුල වියදම් අඩු කරන්න. වියදම් වර්ග 4ක් තියෙනවා අපේ සිලබස් එකේ. බෙදා හැරීමේ වියදම්, පරිපාලන වියදම්, වෙනත් වියදම් සහ මූල්‍ය වියදම් වශයෙන්. මේ සියල්ල අඩු කළ පසු ඔබට ලැබෙනවා ශුද්ධ ලාභයක්. ඔබ අන්න ඒක මාරු කළ යුතුයි. ශුද්ධ ලාභයක් අයිති වෙන්නේ ව්‍යාපාරේ කරන අයිතිකරුට. අයිතිකාරයා කියන්නේ ගිණුම්කරණය තුල අපි හඳුන්වනවා ප්‍රාග්ධන ගිණුම. ඒ නිසා ඔබ O level paper එකේ ශුද්ධ ලාභයක් ලැබුණාම ඒක ඉස්සරහා ලියන්න පුරුදු වෙන්න ශුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුමට මාරු කළා. එහෙම නැත්නම් ශුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුමට බැර කළා කියලාත් කියන්න පුළුවන්. මම මේත් එක්කම ඊටාම කෙටියෙන් කියන්නම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ගැන. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියන්නේ ව්‍යාපාරේ වත්කම්, හිමිකම් සහ වගකීම් තියෙන විදිය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් පටන් ගන්න ජංගම නොවන වත්කම් වලින්. වත්කම් ලියන්නේ ද්‍රවශීලතා පදනමට. ඒ කියන්නේ වත්කමක් පාඩු නොලබා ඉක්මනින් මුදල් කර ගැනීමේ හැකියාව. ඒ නිසා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කම් ලියන පිළිවෙල මම ඊටාම කෙටියෙන් කියන්නම්. අපේ O level papers වල ජංගම නොවන වත්කම් වශයෙන් බොහෝ විට ඇවිල්ලා තියෙන්නේ දෙකයි. එකක් ඉඩම් සහ ගොඩනැගිලි මුලින්ම ලියනවා, ඊට පස්සේ ඊළඟ වත්කම ලියනවා. මෝටර අත හරි යන්ත්‍ර සූත්‍ර හරි ලියන්න පුළුවන්. ජංගම වත්කම් අපේ O level papers වල ඇවිල්ලා තියෙන්නේ සාමාන්‍යයෙන් උපරිම 4යි. 5ක් ආපු අවස්ථා තියෙනවා. ජංගම වත්කම් ලියද්දි මුලින්ම ලියන්න අවසාන තොගය. ඊට පස්සේ ලියන්න වෙළඳ ණය ගැතියෝ. අන්තිමට ලියන්න බැංකු ශේෂය සහ මුදල් ශේෂය. එතනත් අපි අන්තිමටම ලියන්න ඕනේ මුදල් ශේෂය. ඊට උඩින් තමයි බැංකු ශේෂය ඉන්නේ. ඔය ණය ගැතියෝ සහ බැංකු ශේෂය අතර අපිට අනිකුත් ජංගම වත්කම් ලියන්න පුළුවන්. උදාහරණයක් ලැබිය යුතු ආදායම්, එහෙම නැත්නම් ඉදිරියට ගෙවූ වියදම්. මුළු වත්කම් කියලා කියන්නේ ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කම් වල එකතුව. ඔන්න ඔය දේ අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පෙන්눔 කරනවා. දැන් එතකොට වත්කම් ගැන අපි කතා කරලා ඉවරයිනේ උදාහරණ සමග. ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ඉන්නේ හිමිකම් සහ වගකීම්. හිමිකම් වලට එන්න පුළුවන් වචන තියෙන්නේ කිහිපයයි. එකක් තමයි මුලින්ම එනවා ආරම්භක ප්‍රාග්ධනය. මේකට අර අපි කලින් හෙව්වේ ආදායමෙන් වියදම අඩු කරලා ශුද්ධ ලාභයක්. ඒ ශුද්ධ ලාභය මෙතෙන්ට එකතු කරනවා. හැබැයි හොඳට මතක තියාගන්න ශුද්ධ අලාභයක් තිබ්බොත් ආරම්භක ප්‍රාග්ධනයෙන් අලාභය අඩු වෙනවා. ඒ වගේම තව අඩු වෙන ප්‍රධාන කෙනෙක් ඉන්නවා. එයා තමයි ගැනිලි. එහෙනම් ප්‍රාග්ධනයට ශුද්ධ ලාභ එකතු වෙලා
ගැනිලි අඩු වෙලා අවසාන ප්‍රාග්ධනයක් එනකොට ජංගම නොවන වගකීම් වල හැම ඕලෙවල් පේපර් එකේම ඇවිල්ලා තියෙන්නේ බැංකු ණය පමණයි. ඒ නිසා ඔබට බැංකු ණය තනියම ඉන්න නිසා එයාව කෙලින්ම ගිහිල්ලා ඔබට මතකයි ඔබ දන්නවා ජංගම නොවන වගකීම් මාතෘකාව යටතේ අවසාන තීරුවට දාන්න අයිතියක් තියෙනවා. ජංගම වගකීම් අපේ සිලබස් එකේ තියෙන්නේ ප්‍රධාන 3යි. මේ 3 පිළිවෙලින් මෙන්න මෙහෙම මතක තියාගන්න. මුලින්ම ණය හිමියෝ, අන්තිමට බැංකු අයිරාව. ඒ අතරමැද අපිට ඕනනම් ගෙවිය යුතු හේවත් උපචිත වියදම් ලියන්න පුළුවන්. ජංගම වත්කම් පිළිවෙල මතකද? අවසාන තොගය, ණය ගැතියෝ, බැංකු මුදල්, අත ඉතිරි මුදල්. ජංගම වගකීම් වල පිළිවෙල මතකද? ණය හිමියෝ, උපචිත වියදම් සහ බැංකු අයිරාව. මේ අපි දල වශයෙන් ආකෘතිය කතා කළේ. ඔබේ 11 ශ්‍රේණිය පෙළ පොතේ පිටු අංක 63 තියෙනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක ආකෘතිය. අපි තවදුරටත් O level ප්‍රශ්න දැන් අපි මේ බැලුවේ ආකෘති දෙක හැදෙන විදිහනේ. කෙටියෙන් කිව්වොත් ලාභෝ අලාභ ප්‍රකාශනෙන් හෙව්වේ ලාභය නිසා එතන තිබ්බේ ආදායම් වියදම් විතරයි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පෙන්වන්නේ ගිණුම් කරන සමීකරණය නිසා එතන තියෙන්නේ වත්කම් හිමිකම් සහ වගකීම් විතරයි. අපි O level පේපර් එකේ ලකුණු වලට මේ ආකෘති දෙක සම්බන්ධ වෙච්ච විදිය ගැලපුම් සටහන් සමගම ඉගෙන ගම්මු මේ විරාමයෙන් පසුව. ගුරුගෙදර පාඩම් කියල දෙන රේඩියෝ සාත්තරේ. අද ප්‍රවීණ දේශක චතුරංග අමරසූරිය සමග අපි ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය ඉගෙන ගනිමු. අපි නැවතත් සම්බන්ධ වෙන්නේ සිත FM ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහනේ මෙවර O level විභාගයට පෙනී සිටින දූ දරුවන් වෙනුවෙන් කොමර්ස් ප්‍රශ්න පත්‍රය තුල ඒ සාමාර්ථයක් ලබා ගැනීම සඳහා 11 ශ්‍රේණිය වැදගත්ම පාඩම් මාලාවක් මූල්‍ය ප්‍රකාශන ඔබේ පේපර් එකත් එක්ක සම්බන්ධ වන විදිහයි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. ලැබෙන ලකුණු සංඛ්‍යාව ආසන්න වශයෙන් 22යි. ඒ ලකුණු 22 ගන්න ඔබට ආකෘතිය මැනවින් පුළුවන් වී යුතුයි. ඒ නිසා අපි මිට පෙර ලාභෝ අලාභ ප්‍රකාශනයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ආකෘති හැදෙන විදිය ඊටාම කෙටියෙන් සාකච්ඡා කළා. ඔබට එතනදී විකුණුම් පිරිවැය එහෙම චුට්ටක් ගැටලුකාරී වෙන්න ඇති. ඒ විසඳ ගන්න මම ඔබට ක්‍රමයකුත් කිව්වා. ඔබ 11 ශ්‍රේණිය පෙළ පොත චුට්ටක් බලන්න. හැමදාම MCQ ප්‍රශ්න 8ක් එන්නේ මූල්‍ය ප්‍රකාශන පාඩමෙන්. නිකන් නෙමේ ගැලපුම් සටහන් සමග. 2016 O level පේපර් එකේ ප්‍රශ්නාංක 33 ගැලපුම් සටහනක්. ඔවුන් එතන අහලා තියෙන්නේ උපචිත වියදම. උපචිත වියදම කියන්නේ වගකීමක්. එනිසා සාමාන්‍යයෙන් උපචිත වියදමක හරබැර සටහන දරුවෝ උපචිත වියදම් වගකීමක් නිසා උපචිත වියදම් ගිණුමට බැර අදාළ වියදම් ගිණුම හර. මේ මූල්‍ය ප්‍රකාශන ආකෘති දෙකට අමතරව ගැලපුම් සටහන් පිළිබඳව ඔබට චූටි අවබෝධයක් තිබීම අනිවාර්යයි. අපේ සිලබස් එකේ දරුවෝ ගැලපුම් සටහන් තියෙන්නේ 4යි. ගැලපුම් සටහනක් කියලා කියන්නේ මූල්‍ය ප්‍රකාශන වලට නිවැරදි අගයන් ලැබෙනසේ සිදු කළ යුතු වෙනස්කම් සඳහා ගිණුම් වල සටහන් කරන අලුත් අගයක්. උපචිත සංකල්පයක් ඔබ අහලා ඇති 11 ශ්‍රේණිය පිටු අංක 68 බැලුවොත් පෙළ පොතේ ඔබට ඒ සම්බන්ධ බේසික් හැඳින්වීම ලබා ගන්න පුළුවන්. උපචිත සංකල්පයක් ගැන මම කලින් සඳහන් කළා. උපචිත කියන වචනේ තුල තියෙනවා තේරුම් දෙකක්. එකක් තමයි ගෙවිය යුතු, අනික තමයි ලැබිය යුතු. ඒ නිසා අපේ සිලබස් එකේ ගැලපුම් සටහන් තියෙනවා දරුවනේ 4ක්. එකක් උපචිත වියදම්, අනික උපචිත ආදායම්, අනික බොල් ණය, අනික ෂය වීම. උපචිත වියදම කියන්නේ ගෙවිය යුතු වියදම, වගකීමක්. ඒ නිසා වගකීම් වැඩිවීමට ලෝක ෆැසියෝලි කිව්වේ බැර. එම නිසා අපිට පුළුවන් හරබැර සටහන මෙහෙම හදන්න උපචිත වියදම් ගිණුම බැර අදාළ වියදම් ගිණුම හර. අදාළ වියදම් ගිණුම හර උපචිත වියදම් ගිණුම බැර. අනිත් සටහන තමයි උපචිත ආදායම්. ලැබිය යුතු ආදායම් කියලාත් කියනවා. උපචිත ආදායම කියන්නේ වත්කමක්. එම නිසා අපිට කියන්න පුළුවන් වත්කම් වැඩිවීමට ලෝක ෆැසියෝලි කිව්වේ හර උපචිත ආදායම් ගිණුම හර අදාළ ආදායම් ගිණුම බැර. බොල් ණය කියන්නේ වියදමක්. අයි කියන්න. බොල් ණය කියන්නේ වියදම. බොල් ණය ඇති වෙන්නේ ණයගැතියෝ නිසා. ණයගැතියාගේ මිය යාම. ණයගැතියා මැරිලා. නැත්නම් ණයගැතියා උමතු වෙලා. ණයගැතියා බංකොලොත් වෙලා. ණයගැතියා අතුරුදහන් වෙලා. මේකේ හරබැර සටහන හදන්න වෙන්නේ මෙහෙමයි. ණයගැතියෙක් කියන්නේ වත්කමක්. ලැබෙන්න තිබ්බ සල්ලි අහිමි වෙලා. වත්කමක් අඩු වෙලා. ඒ නිසා ණයගැති ගිණුම බැර බොල් ණය වියදමක් නිසා බොල් ණය ගිණුම හර. එනම් බොල් ණය සම්බන්ධයෙන් අහගන්න හරබැර සටහන බොල් ණය ගිණුම හර ණයගැති ගිණුම බැර. අන්තිම ගැලපුම් සටහන තමයි දරුවෝ ෂය. වත්කම් ෂය වෙනවා. ෂය කියන්නේ වියදම. ෂය වෙන්නේ වත්කම්. වත්කමක අගේ අඩු වෙනවා ඒත් එක්කම. ඒ අගේ අඩුවීම අපිට පාඩුවක්
අවාසියක් වියදමක්. ඒ නිසා ලෝකෆැසියෝලි කිව්වා වියදම් වැඩිවීමට හර වත්කම් අඩුවීමට බැර. ඒ නිසා අපි කියනවා ස්ථාවර වත්කම් ෂය වෙනවා. ස්ථාවර වත්කම් ෂය ගිණුම හර ස්ථාවර වත්කම් ෂය වෙන් කිරීමේ ගිණුම බැර. ඔන්න ඔය ගැළපුම් සම්බන්ධ කළා තමයි මූල්‍ය ප්‍රකාශන ගාන O level paper එකේදී අපිට ඉදිරිපත් කරන්නේ. පසුගිය වසර 4ක O level ප්‍රශ්න පත්‍ර සියුම් ලෙස අධ්‍යයනය කළොත් ප්‍රශ්නාංක 33 සිට ප්‍රශ්නාංක 40 දක්වා ප්‍රශ්න 8ක් එන්නේ මූල්‍ය ප්‍රකාශන සහ ගැළපුම් කියන මෙන්න මේ පාඩම් දිත්වයෙන්. එතනදී ප්‍රශ්නාංක 33 34 කියන ප්‍රශ්න දෙක අහලා තියෙන්නේ ගැළපුම් සටහන් වලින්. ඔය අපි කියපු ප්‍රශ්නාංක 33 සිට 40 දක්වා සාමාන්‍යයෙන් මෙන්න මේ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. එකක් ෂය ගැළපුම් සටහන්. අනික උපචිත වියදමක් හෝ උපචිත ආදායමක් සම්බන්ධ ගැළපුම් සටහනක්. ප්‍රශ්න දෙකයි. ඔය O level papers හැම එකේම අහලා තියෙනවා විකුණුම් පිරිවැය ගණනය කිරීම. දලලාභය ගණනය කිරීම. ඒ වගේම බෙදා හැරීමේ වියදමක්, පරිපාලන වියදමක්, මූල්‍ය වියදමක්, වෙනත් වියදමක්, ආදායමක් හඳුනා ගැනීම. ඒ අතර විශේෂයෙන්ම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සම්බන්ධ කරලා ජංගම නොවන වත්කම් වල ධාරණාගේ හේවත් සුද්ධාගේ. ඒ වගේම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයම ඉලක්ක කරලා ජංගම නොවන වත්කම් වල ධාරණාගේට අමතරව ජංගම වත්කම් වල එකතුව, ජංගම වගකීම් වල එකතුව, ඇතැම් අවස්ථාවල ව්‍යාපාරයේ සුද්ධ ලාභය, ව්‍යාපාරයේ අවසාන හිමිකම ආදී වශයෙන් MCQ ප්‍රශ්න 8ක් O level MCQ paper එකේ ඔබෙන් අහලා තියෙනවා. සාරාංශගතව කිව්වොත් ගැළපුම් සටහන් දෙකක්, දලලාභය සහ විකුණුම් පිරිවැය එතන ප්‍රශ්න 4යි, වියදමක් හඳුනා ගැනීම දැන් ප්‍රශ්න 5යි, වත්කම් හිමිකම් වගකීම් සම්බන්ධ කරමින් එහි උපකොටසක් හෝ එහි මුළු අගයක් වශයෙන් තවත් ප්‍රශ්න 3යි. එහෙනම් MCQ paper එකේ අවසාන ප්‍රශ්න 8 ආපු විදිය ගැන ඔබට දල අදහසක් ලැබුණා. ඔබ 2016 17 18 19 O level ප්‍රශ්න පත්‍ර 4 හොඳින් අධ්‍යයනය කරලා එම අවසාන ප්‍රශ්න 8ට පිළිතුරු සපයලා ඔබේ දැනුම තවත් වැඩි කරගන්න. මොකද ඔබට එම ප්‍රශ්න 8 මග හරින්න බෑ. ඔබ කොමර්ස් එකක් ගන්නව නම් ඔබේ මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් ලැබෙන MCQ ප්‍රශ්න 8න් අඩුම ගානිතින් ප්‍රශ්න 7ක්වත් හරියන්න ඕනේ. මූල්‍ය ප්‍රකාශන පාඩම කේස් ස්ටඩි එකත් එක්ක සම්බන්ධ විදිහයි සෙකන්ඩ් පේපර් එකේ ගිණුම්කරණයේ කොටසත් එක්ක සම්බන්ධ විදිහයි අපි සාකච්ඡා කරමු මේ විරාමයෙන් පසුව. ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ. අද ප්‍රවීණ දේශක චතුරංග අමරසූරිය සමග අපි ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය ඉගෙන ගනිමු. හොඳයි, අපි නැවතත් සම්බන්ධ වෙන්නේ සිත FM ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහනත් සමග. අද අපි කතා කරමින් ඉන්නේ 11 ශ්‍රේණිය මූල්‍ය ප්‍රකාශන සහ ගැළපුම් සටහන් කියන පාඩම් මාලාව අපේ O level ප්‍රශ්න පත්‍රයත් සමග සම්බන්ධ වෙන ආකාරය. ලැබෙන ලකුණු සංඛ්‍යාව ගැන අපි කතා කළා. ආකෘති දෙක දල වශයෙන් අපි සාකච්ඡා කළා. MCQ paper එක තුල ප්‍රශ්න 8ක් ලැබෙනවා. ඒ ප්‍රශ්න 8 මොනවද කියලා මම ඔබට කිව්වා. ඔබේ ප්‍රශ්න පත්‍රයත් බොහෝ විට ඊට සමාන වෙයි. මේ වෙලාව මම කැප කරන්නේ O level ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය ප්‍රශ්නයක් වන කේස් ස්ටඩි හෙවත් සිද්ධි අධ්‍යයන සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්නාංක 1 වෙනුවෙන්. එතනදී මූල්‍ය ප්‍රකාශන පාඩම සම්බන්ධ වන ආකාරය මම ඔබට ඉතාම කෙටියෙන් කියන්නම්. සිද්ධි අධ්‍යයන ප්‍රශ්නයක් ලකුණු 20යිනේ. මේ ලකුණු 20 බෙදෙන්නේ ව්‍යාපාර අධ්‍යයනයේ ලකුණු 8යි. ওই ලකුණු 8 බෙදෙන්නේ දරුවනේ 10 ශ්‍රේණිය ව්‍යාපාර අධ්‍යයනයේ ලකුණු 4යි, 11 ශ්‍රේණිය ව්‍යාපාර අධ්‍යයනයේ ලකුණු 4යි. අපි මේවා ගැන කලින් සතිවල සාකච්ඡා කරලා තියෙනවා. අද මම කියන්නේ ගිණුම්කරණය ලකුණු 12න් ආසන්න වශයෙන් ලකුණු 6ක් ලැබෙන්නේ 10 ශ්‍රේණිය ගිණුම්කරණය පාඩම් මගින් වන අතර ඉතුරු ලකුණු 6 11 ශ්‍රේණිය ගිණුම්කරණය වශයෙන් අපිට නම් කරන්න පුළුවන්. 11 ශ්‍රේණිය ගිණුම්කරණය තුල පාඩම් කිහිපයක් තියෙනවානේ. අද අපි කතා කරන්නේ මූල්‍ය ප්‍රකාශන. 2016 O level paper එකේ 11 ශ්‍රේණිය ගිණුම්කරණය මූල්‍ය ප්‍රකාශන වලින් මෙන්න මේ ප්‍රශ්න අහලා තියෙනවා. ව්‍යාපාරයක ලාභය හෝ අලාභය ගණනය කරන්න. මේ ව්‍යාපාරේ මාසයේ අවසාන හිමිකම කොපමණද? ඒ වගේම මේ ව්‍යාපාරේ මේ 2016 O level මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දැක්වෙන ජංගම නොවන වත්කම් අයිතම දෙකක් නම් කරන්න. 2016 O level paper එකේ ලාභයයි හිමිකමයි ජංගම නොවන වත්කම් අයිතම දෙකකුයි අහනකොට මීට අදාළව අපිට ලකුණු දීලා ලකුණු 4ක් ඊට අමතරව කාර්යාල උපකරණ ෂේ ගණනය කිරීමක් ඉල්ලලා තවත් ලකුණක් දීලා 2016 O level paper එකේ මූල්‍ය ප්‍රකාශන සහ ගැළපුම් වලින් ලකුණු 5ක් ලැබිලා.
දරුවෝ 2017 O level paper එකේ මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් ලකුණු 6ක් ඇවිල්ලා සිද්ධි අධ්‍යයන ප්‍රශ්නය තුල. මම ප්‍රශ්න ටික කියන්නම් අහගන්නවද? නිෂ්පාදන උපකරණ ෂය ගිණුම්ගත කිරීමට අදාළ ජර්නල් සටහන ලියන්න. සාමාන්‍යයෙන් O level paper එකේ ජර්නල් සටහනක් ඉල්ලුවොත් පොදු ජර්නලයේ කියන ආකෘතිය ඇඳලා දිනය දාලා විස්තරයේ තීරුවේ හරබැර ලියලා වටිනාකම් ලියලා සංලක්ෂයක් පවා ලියලා යටින් විස්තරයේ තීරුව විතරක් ඉරක් ගහලා වහලා ඉවර කරන්න. නැත්නම් ඔබට O level මාකින් එකක් තුල ලකුණු ලැබෙන්නේ නැහැ. ඒ වගේම අහලා අගෝස්තු 31 දිනට නිෂ්පාදන උපකරණවල ධාරණගේ කොපමණද? තව අහලා අගෝස්තු 31 දිනට බනානා ලීෆ් ව්‍යාපාරේ ජංගම වත්කමක් සහ ජංගම වගකීමක් අගයන් සහිතව දැක්වීම. තවත් එකක් අහලා 2017 අගෝස්තු 31 දිනට මූලික ගිණුම් කරන සමීකරණය අගයන් සහිතව දැක්වීම. ගොඩක් අය හිතන්නේ මූලික ගිණුම් කරන සමීකරණය කිව්වා මා 10 වසරේ අර සමීකරණ පාඩම කියලා. නෑ. මාසේ මුල සමීකරණයක් ඇහුවාම නම් එහෙම හිතන්න පුළුවන්. මේ මාසේ අග සමීකරණය, මේ අගෝස්තු 31 දිනට සමීකරණය. ඒ කියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් මේ ලකුණු දෙකකට ඉල්ලලා තියෙන්නේ. 2017 පේපර් එකේ ලකුණු 6ක් මූල්‍ය ප්‍රකාශන පාඩමෙන් සිද්ධි අධ්‍යයන ප්‍රශ්නය තුල. 2018 O level පේපර් එක මම මගේ ගාවට ගත්තා. මම මේකේ බලනවා ප්‍රශ්න ලකුණු කීයක් ආවද කියලා. එක ලකුණක් ඇවිල්ලා තියෙනවා පොදු ජර්නලයේ සම්බන්ධ කළා. ඒකෙත් හරියට බැලුවාම තියෙනවා උපචිත වියදමක් ලියන්න සහ උපකරණ ෂය සම්බන්ධයෙන් ගැලපුම් සටහනක් පොදු ජර්නලයේ ලියන්න. එතන ලකුණු 1යි. මේ 2018 O level. තව අහලා තියෙනවා මාසේ අන්තිම ජංගම වත්කම සහ ජංගම වගකීමක්. තව අහලා තියෙනවා කප්රුක නිෂ්පාදන ව්‍යාපාරේ ඔක්තෝබර් මාසේ ශුද්ධ ලාභය ගණනය කිරීම. තව එකක් අහලා තියෙනවා කප්රුක ව්‍යාපාරේ හිමිකම් ගිණුමක් සහ ආදායම් ගිණුමක් උදාහරණ. තව එකක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙන් ඍජුවම අහලා තියෙනවා කප්රුක නිෂ්පාදිත ව්‍යාපාරේ ඔක්තෝබර් 31 දිනට ජංගම නොවන වත්කම් වල ධාරණාගය. ජංගම නොවන වත්කම් වල ධාරණාගය කියන්නේ අර පිරිවැයෙන් අඩු කරනවනේ සමුචිත ෂය. ඒක තමයි ධාරණාගය. ශුද්ධාගය කියලාත් කියනවා, පොත්තගය කියලාත් කියනවා. ලකුණු කීයද දන්නවද? ලකුණු 6ක්. 2016 ලකුණු 5යි, 17 ලකුණු 6යි, 18 ලකුණු 6යි, 19 O level පේපර් එකේ බලමු මොනවාද මේ සම්බන්ධයෙන් ඇවිල්ලා තියෙන්නේ ආසන්න වසර, පසුගිය වසර O level. අරුණ ටුවර්ස් ව්‍යාපාරේ ලාභය හෝ අලාභය ලකුණු 2යි. අරුණ ටුවර්ස් ව්‍යාපාරේ මාසයේ අන්තිම මුළු හිමිකම් සහ මුළු වගකීම් ලකුණු 2යි. ඊට අමතරව ගැලපුම් සටහනක් සම්බන්ධ කළා අපෙන් අහලා තියෙනවා මේ ව්‍යාපාරේ ආදායම් ප්‍රකාශේ ලාභය හොයන ප්‍රකාශය දැක්විය යුතු මුළු වැටුප් වටිනාකම කොපමණද කියලා. 2019 O level පේපර් එකේ මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් ලකුණු 5යි. ඔබේ මනස හදාගන්න හරියට මූල්‍ය ප්‍රකාශන පාඩම පුළුවන් නම් කොමර්ස් එක අපිට අනිවාර්යෙන් ගන්න පුළුවන්. ඒකේ අනිත් පැත්ත මූල්‍ය ප්‍රකාශන වගේ පාඩමක් බැරි නම් අපිට ඒක අතාරින්න වෙන්නේ. එම නිසා ඔබ ඒ සාමාර්ථයක් බලාපොරොත්තුෙන් කොමර්ස් විෂය හදාරනවා නම් ඔබට තව යම් කාලයක් තියෙනවා මේ පාඩම් මාලාව ඉගෙන ගන්න. O level විභාගය කල්යෑමේ වාසිය ඔබ හරියට ගන්න උත්සාහ කරන්න. එතනදී මූල්‍ය ප්‍රකාශන පාඩම කිසිවිටකත් අතාරින්න එපා. MCQ ලකුණු 8ක් ලැබුණා කියලා අපි දැක්කා. සෙකන්ඩ් පේපර් එකේ අනිවාර්ය ප්‍රශ්නය තුල තවත් ලකුණු 5ක් හෝ 6ක් ලැබුණා. ඒ ලැබිච්ච ප්‍රශ්න අතර ගැලපුම් සටහන් සම්බන්ධයෙන් හරබැර සටහනක්, ව්‍යාපාරේ ශුද්ධ ලාභය ගණනය කිරීමක් හැම වසරකම, ව්‍යාපාරේ අවසාන වත්කමක්, අවසාන හිමිකම් මගයක්, අවසාන වගකීම් මගයක්, ව්‍යාපාරේ කාල පරිච්ඡේදයේ අන්තිම දිනට ජංගම වත්කම්, ජංගම වගකීම් ආදී වශයෙන් ප්‍රශ්න මාලාවක් පසුගිය සෑම O level පේපර් එකක් තුලම සිද්ධි අධ්‍යයන ප්‍රශ්න අසා තිබීම අපේ ප්‍රශ්න පත්‍රය ගැන හිතද්දි පොඩි අමතර වාසියක් දරුවෝ. මොකද අපෙනුත් මේ ටිකම අහනවා නේද? එහෙනම් ඒ පාස් පේපර්ස් අත්දැකීම අපි ගිණුම් කරන අධ්‍යයනය ප්‍රශ්නාංක 4 සම්බන්ධ වන ආකාරය ඉගෙන ගම්මු මේ සින්දුවෙන් පස්සේ. ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ. අද ප්‍රවීණ දේශක චතුරංග අමරසූරිය සමග අපි ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය ඉගෙන ගනිමු. අපි නැවතත් සම්බන්ධ වෙන්නේ සිත FM ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහනේ ව්‍යාපාර සහ ගිණුම් කරන අධ්‍යයනය ප්‍රශ්න පත්‍රය තුල ලකුණු වැඩිම සංඛ්‍යාවක් ලැබෙන
මූල්‍ය ප්‍රකාශන සහ ගැලපුම් සටහන් කියන පාඩම් මාලාව අපේ කොමර්ස් පේපර් එකට සම්බන්ධ වෙච්ච විදිය මගින් අපේ ඒක තහවුරු කරගැනීමයි දවසේ අරමුණ. MCQ ලකුණු 8ක් කේස් ස්ටඩි එකේ ආසන්න වශයෙන් ලකුණු 4ක් 5ක් ඇතැම් අවස්ථාවල ලකුණු 6කුත් ඇවිත් තිබ්බ අපි දැක්කා. ඒ කියන්නේ අද දවස තුල අපි ලකුණු 8ක් සහ ලකුණු 5ක් ලකුණු 13ක් සාකච්ඡා කරලා ඉවරයි. දැන් මේ කියන්න යන්නේ සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්නාංක 7 හැදෙන ආකාරය, ලකුණු ලැබෙන විදිය, ඔබෙන් අහන්න පුළුවන් ප්‍රශ්න. සෑම එකවුන්ටින් ප්‍රශ්නයකම තියෙනවා කොටස් 4ක්. හැබැයි ප්‍රශ්නාංක 7 කියන එකවුන්ටින් ප්‍රශ්නේ තියෙන්නේ කොටස් 3යි. රෝමන් සිම්පල් 1, රෝමන් සිම්පල් 2, රෝමන් සිම්පල් 3. රෝමන් සිම්පල් 1 හැමදාම නිර්වචනයක් සමග යම් හරබැර සටහනක් හෝ කරුණු කිහිපයක්. රෝමන් සිම්පල් 1ට ලැබෙන ලකුණු සංඛ්‍යාව 2යි. රෝමන් සිම්පල් 2 හැමදාම ලාභ අරමුණු කර නොගත් සංවිධානවල මූල්‍ය ප්‍රකාශන. අපි ඒ ගැන දැන් සාකච්ඡා කරන්නේ ලකුණු 2යි. රෝමන් සිම්පල් 3 මූල්‍ය ප්‍රකාශන ගානක්. ඒකේ ලකුණු 4ක් ලැබෙනවා ලාභ හෝ අලාභ ප්‍රකාශනය සකස් කිරීමට. තවත් ලකුණු 4ක් ලැබෙනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සකස් කිරීමට. 2016 O level පේපර් එකේ මූල්‍ය ප්‍රකාශන පාඩම සම්බන්ධයෙන් ප්‍රශ්නාංක 7 රෝමන් සිම්පල් 1 අයන්න යනවා වත්කමක් යනු කුමක්ද? ඔබ දන්නවා අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අනාගතයේ ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා එන්නා වූ ව්‍යාපාරයේ විසින් පාලනය කරන සම්පත් වත්කම් වේ. දැන් කෙනෙක් කියයි මේක 10 වසරේ ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නාංක 7 යහන්නේ 11 වසරේ පාඩමේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වත්කම් ගැන මේ අහලා තියෙන්නේ. මේක 10 වසර ගිණුම් කරන සමීකරණයත් එක්ක සෑහෙන සම්බන්ධයි. ඒකේ ආ කොටස යහනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක අන්තර්ගත වන මූලිකාංග දෙකක්. ඇත්තටම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක මූලිකාංග 3ක් තියෙනවා. වත්කම්, හිමිකම් සහ වගකීම්. ඉන් දෙකක් ලිව්වනම් අපිට ලකුණක් ලැබෙනවා මේ පේපර් එක අනුව. 2017 O level පේපර් එකේ ප්‍රශ්නාංක 7 රෝමන් සිම්පල් 1 අහනවා වෙළඳ ගිණුමක අරමුණ. වෙළඳ ගිණුම සහ ලාභාලාභ ගිණුම කියන්නේ මීට පෙර සිලබස් වල සාකච්ඡා කරපු ව්‍යාපාරික දලලාභයේ ශුද්ධලාභයේ හොයන්න පාවිච්චි කරන මූල්‍ය ප්‍රකාශනයක්. අපේ සිලබස් එකේ මෙයා ගැන ලොකුවට සාකච්ඡා නොකලට O level පේපර් එකේ 2017 අහනවා වෙළඳ ගිණුමක අරමුණ. මොකද්ද පිළිතුර? දලලාභය හෝ දලාලාභය ගණනය කිරීම. තව ප්‍රශ්නයක් අහනවා තවත් ලකුණකට. උපචිත වියදම් සඳහා හරබැර සටහන. උපචිත වියදම් කියන්නේ වගකීමක්. ඒ නිසා උපචිත වියදම් ගිණුම බැර අදාළ වියදම් ගිණුම හර. 2018 O level පේපර් එකේ අහනවා ප්‍රශ්නාංක 7 රෝමන් සිම්පල් 1ට තනි පුද්ගල ව්‍යාපාරයක් පිළියෙල කරන මූල්‍ය ප්‍රකාශන මොනවද? එක උත්තරයක් ලාභ හෝ අලාභ ප්‍රකාශනය, තව උත්තරයක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ලැබිය යුතු ආදායම් වල හරබැර සටහන. ලැබිය යුතු ආදායම් කියන්නේ වත්කමක්. එම නිසා ලැබිය යුතු ආදායම් ගිණුම හර අදාළ ආදායම් ගිණුම බැර. 2019 O level පේපර් එකේ අහනවා ප්‍රශ්නාංක 7 රෝමන් සිම්පල් 1ට බොල් ණය යනු. බොල් ණය කියන්නේ වියදමක්. බොල් ණය වල හරබැර සටහන ඔබ දන්නවා. බොල් ණය ගිණුම හර ණයගැති ගිණුම බැර. මේකේ යන්නේ බොල් ණය යනු කුමක්ද? බොල් ණය යනු ණයගැතියන්ගෙන් නිශ්චිතවම අය කරගත නොහැකි මුදල්. ඒ වගේම තව ප්‍රශ්නයක් අහනවා විතර ලාභ අරමුණු කර නොගත් සංවිධාන සම්බන්ධයෙන් අපි ඒ ගැන පසුව සාකච්ඡා කරමු. මේ අවසාන විනාඩි කිහිපය ගන්නේ මූල්‍ය ප්‍රකාශන ප්‍රධාන ගානේ සම්බන්ධතාවය ඔබට පෙන්වන්න. 2016 17 18 19 O level papers 4 ළඟට අරගෙන මූල්‍ය ප්‍රකාශන ගාන පෙරලා ගත්තොත් ඔබට පෙනෙයි මෙයාගේ සම්බන්ධතාවය. මේක ලකුණු 8ක ගානක්. මේ ලකුණු 8 හැමදාම බෙදෙන්නේ ලාභ හෝ අලාභ ප්‍රකාශනයට ලකුණු 4යි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට ලකුණු 4යි වශයෙන්. සාමාන්‍යයෙන් මෙතන දෙන්නේ ශේෂ පිරික්සුම. මේ ශේෂ පිරික්සුම හැම අවුරුද්දකම ආසන්න වශයෙන් සමානයි. මම උදාහරණයක් කිව්වොත් 2016 O level පේපර් එකේ ශේෂ පිරික්සුමට තියෙන වචන ටිකම තමයි 2017 O level ශේෂ පිරික්සුමෙත් තියෙන්නේ. 18 එකෙත් එහෙමයි 19 එකෙත් ආසන්න වශයෙන් එහෙමයි. මේ ශේෂ පිරික්සුම් 4 එක පෙළට තියලා බැලුවොත් මේ හැම එකේම තියෙනවා ගැනුම් විකුණුම්. මේ හැම එකේම තියෙනවා බැංකු ණය. මේ හැම එකේම තියෙනවා ආරම්භක ප්‍රාග්ධනය. මේ හැම එකේම තියෙනවා ජංගම නොවන වත්කම් එකක් හෝ දෙකක්. මේ හැම එකේම තියෙනවා දුන් වට්ටම් ලද වට්ටම්. මේ හැම එකේම තියෙනවා ප්‍රචාරණයේ විදුලිය වරිපණම් රක්ෂණය ආදී වියදම් 4කින් වියදම් අඩුම ගානේ 3ක්වත්. මේ හැම ශේෂ පිරික්සුමකම තියෙනවා ආරම්භක තොගයක්, ණයගැතියෝ, ණයහිමියෝ ආදී වශයෙන් වත්කම් වගකීම් කිහිපයක්. මේ ගාන සාර්ථකව නිම කරන්න අවශ්‍යයි ගැලපුම් සටහන් සම්බන්ධයෙන් ඔබ ලබාගත් දැනුම. පසුගිය O level papers 4 ගැලපුම් සටහන් සෑහෙනට සමානයි. 2016 O level paper එකේ පළවෙනි ගැලපිල්ල අවසාන තොගය, දෙවෙනි ගැලපිල්ල යන්ත්‍ර 10%ක් ක්ෂය, තුන්වෙනි ගැලපිල්ල ණයගැතියන්ගෙන් බොල් ණය කපා හැරීම. 2017 අවුරුද්දේ පළවෙනි ගැලපිල්ල අර වගේමයි අවසාන තොගය, අර වගේම දෙවෙනි ගැලපිල්ල මෝටර රථ ක්ෂය, තුන්වෙනි ගැලපිල්ල චුට්ටක් වෙනස්, ඒක ඉදිරියට ගෙවූ රක්ෂණය.
2016 අහලා තිබේ බොල් ණය. 17 ඉදිරියට ගෙවූ රක්ෂණය. 2018 O level paper එක අරගෙන බැලුවොත් 2018 O level paper එකේ ගැලපුම් සටහන් තුන තමයි අමතර තොරතුරු වල අවසාන තොගය, බෙදා හැරීමේ රතශය, සරල මාර්ග ක්‍රමයේ විතරයි අපේ සිලබස් එකේ තියෙන්නේ. ණයගැතියන්ගෙන් බොල් ණය කපා හැරීම. 2016 සහ 18 අමතර තොරතුරු සමානයි. 2019 O level paper එකේ අවසාන තොගයක් දීලා තියෙනවා. ගොඩනැගිලි සරල මාර්ග ක්‍රමයේ ෂේදී අහලා තියෙනවා. උපචිත විදුලි ගාස්තු අහලා තියෙනවා. අනික මේ O level ප්‍රශ්න පත්‍ර හතරෙම ගැලපුම් සටහන් වල සමාන ගැලපුම් සටහනක් ඇවිල්ලා තියෙනවා. ඒක තමයි බැංකු ණය පොලි ගැලපිල්ල. ඒක හොයන්නේ ශේෂ පිරික්සුමේ තියෙනවා ප්‍රතිශත ලකුණක් සහිතව වචනයක්. ඒක හැමදාම බැංකු ණය පසුගිය O level papers හතරේ ඒ බැංකු ණය පොලි ගැලපිල්ල අපි විසින් හොයාගන්න ඕනේ. ඒ අනුව අපි ඒ ගාන සම්පූර්ණ කරන්න ඕනේ. ලකුණු දීලා තියෙන්නේ ආසන්න වශයෙන් මෙන්න මේ විදිහට. ලාභෝ ආලාභ ප්‍රකාශනයේ ව්‍යාපාර නම, කාල පරිච්ඡේදය, රුපියල් සමග ආකෘතියේ නම ලිවීමට ලකුණු භාගයයි. අවශ්‍ය නම් කොලයක් අරන් පැත්තක ලියා ගන්න. ලාභෝ ආලාභ ප්‍රකාශනයේ අවසාන තොගයේ පෙන්වීමට ලකුණු භාගයයි. විකුණුම් පිරිවැය ගණනය කිරීමට ලකුණු භාගයයි. ඒ ඉලක්කමට දලලාභයේ ගණනය කරපු ඉලක්කමට ලකුණු භාගයයි. ඊට අමතරව ලාභෝ ආලාභ ප්‍රකාශනයේ තව තියෙනවා ෂය ගැලපිල්ල, එක්ක උපචිත වියදම් ගැලපිල්ල, උපචිත බැංකු ණය පොලි ගැලපිල්ල, බොල් ණය කපා හැරීම ගැලපිල්ල. ඒක සම්බන්ධ වෙච්ච ඉලක්කම් තියෙනවනේ. ඒ හැම තැනටම ලකුණු භාගයයි. ශුද්ධ ලාභය හෝ ආලාභය ප්‍රාග්ධන ගිණුමට මාරු කරා කියලා ලිවීමට ඉලක්කමත් සමග ලකුණු භාගයයි. ඒ අනුව ලාභෝ ආලාභ ප්‍රකාශනයේ භාග එනවා 8ක් ඔක්කොම උපරිම. ඒ භාග 8ක් කියන්නේ ලකුණු 4යි. මූල්‍ය දත්ත ප්‍රකාශනයේ ආකෘතිය නම ලිවීමට, ආකෘතිය තීරුතුන පිරිවැය, සමුචිත ශ්‍රේ සහ ධාරණාගය වශයෙන් නම් කිරීමට ලකුණු භාගයේවා 2යි. ඊට පස්සේ ධාරණාගය සහ ෂය ගැලපිල්ලට තවත් ලකුණු භාගයේවා 2යි. අවසාන තොගය සහ අර ණයගැතියන්ගෙන් බොල් ණය කපා හැරීම වැනි ගැලපිල්ලක් ආවොත් ඒ හැමතැනටම ලකුණු භාගයයි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුල අපි ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ හොයපු ශුද්ධ ලාභය අලාභේ හිමිකමට මාරු කිරීමට ලකුණු භාගයයි. උපචිත වියදම් සම්බන්ධයෙන් ගැලපිල්ලක් ආවොත් එතෙන්ට ලකුණු භාගයයි. ඒ අනුව මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ උපරිම ලකුණු භාගයේවා 8යි. ඒ කියන්නේ ලකුණු 4යි. ඔය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මුළුවත්කම් එකතු කළාට මුළු හිමිකම් සහ වගකීම් එකතු කළාට ලකුණු ලැබෙන්නේ නැහැ. නමුත් ඔබ හදන්නේ ගාණක් නිසා ඔබ ඒ සමානත්වය අත්විඳිය යුතුයි. එම නිසා ඔබ O level paper එකේ මූල්‍ය ප්‍රකාශන ගාණ කරනවා නම් අවසාන සුළු කිරීම දක්වා සම්පූර්ණ කරන්න. එතකොට ගාණ සමාන වෙද්දී ඔබටත් තහවුරුයි ඔබේ පිළිතුරේ වැරදි හෝ නිවැරදි භාවය. ඒ අනුව අද අපි සාකච්ඡා කළේ ඔබත් එක්ක 11 ශ්‍රේණියේ මූල්‍ය ප්‍රකාශන සහ ගැලපුම් සටහන් කියන පාඩම් ද්විත්වය ඔබේ කොමර්ස් පේපර් එකට සම්බන්ධ වෙච්ච විදිය. ඉතින් තවදුරටත් ඒ පාඩම් දෙක හොඳින් අධ්‍යයනය කරන්න, පසුගිය O level papers තවත් හොඳින් නිම කරන්න, එමගින් එම පාඩම පුළුවන් වීම මත ඔබේ කොමර්ස් එක තහවුරු කරගන්න. අපි තවත් දවසක හමු වෙලා මෙවැනිම වැඩසටහනක් මගින් ඔබේ කොමර්ස් එක තවදුරටත් තහවුරු කරගමු. එසේනම් මම අදර වැඩසටහන මෙතනින් අවසන් කරන්නම්. ඔබගේ ගැටලු, ඔබගේ අදහස්, ඔබගේ යෝජනා චෝදනා සියල්ලම අපගේ Facebook පිටුවට යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. අපේ Facebook පිටුව තමයි සිත 88.8. එහෙනම් තවත් දවසක හමු වීමේ අරමුණින් අදට මම සමුගන්නවා ඔබ සැමට සුබ දවසක්. ආයුබෝවන්. ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ